සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ධර්මදානය පිණිස විසුරුවා හරින ඒ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ හැම දෙනාම එකතු වෙලායින්න. තින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මය කටයුතු කරන්නට දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සමීර ගනේගම ඒ වගේම දහාන්‍යා පරණමාන ඒ වගේම යුමෙත් පුතනුවන් සතිර රණවීර සහ මොනාලි දෑල කියන මේ පින්වත් හැම දෙනා එකතු වෙලා අද මේ ධර්මදානමේ මහා පින්කම සිදු කරන්න. ඒ අයගේ අරමුණ තමයි සංසාරගත මිය පරලොවගේ සියලූම ඥාතීන් හිතමිට්ටාදීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ වගේම සුජීවත්ව ඉන්න දෙමාපියන් ආදී හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණ. ඒ වගේ මේ පිංහතුන් විශේසින් ධර්ම දේශනාවේ දායකත්වය වගේම වෙනමම සීල සුවාරණ ගිලම්භික්ෂු පුණ්‍ය භූමිය සඳහා ආධාරෝපකාර කරන්නට ඉදිලා තියෙනවා. ඉතින් සැප්තැම්බර් 25 වෙනි දිනට යෙදෙන 11 වෙනි ජන්මදිනය නිමිති කරගෙන යුමෙත් පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය ඒ පිංහතුන්ගේ අරමුණ. ඉතින් මේ අරමුණු ඇතුවයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් ඔබට සිහිපත් කරලා දෙන්නේ පුංචි දෙයක්. සමහර වෙලාවට අපි නොසිතන දෙයක්. මහා සංසාරික වෛරයක් හැටියට සකස් වෙන ආකාරයක් ඒවැ විපාක සසර පුරා කල්ප ගණන්. සමහර වෙලාවට බුද්ධාංකුර ගණන් සසරේ එහි විපාක අරගෙන යන්න සිදුවෙන ආකාරයක්. මේකට හේතුව තමයි අපි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීම. අපිට ඉවසීමක් නැතිකම. අපි ධර්මය තුළින් විමසා නොබැලීම. මතකතියාගන්න අපි මේ ලෝක ජීවත්වෙනකොට අපිට තරහ යන. මොකද අපි තරහයන ස්වභාවය යුක්තයි. කාමරාග පටිග කියන සංයෝජන නැතිවෙන්නේ අනාගාමී ඵලයට පත්වෙනකොට. එතකම්ම අපේ හිත ඇතුළේ සංයෝජනයක් හැටියට බැසගත්ත අරමුණු එක ගැටෙන ස්වභාවේ පටිගය අපි තුළ තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් ඔබ දෙකෙනෙ දැකලා හිතෙන ප්ලගනී යාටන තරහ යන්නෑ කියලා. හැබැයි එයා තරහ පෙන්නන්නේ නෑ. හිත ඇතුළෙන් ගැටීමක් ඇති වෙනවා. ඒ සැනින් එයා ඉවසගෙන ඒක මතුවෙන්න ඉඩ නොදී හිත ඇතුළෙන් ඉවසගෙන ඉන්න. සමහරයට පුළුවන් බුදුහාන්දුර උපමාවකට පෙන්නවා දී ඇන්ද ඉරක් වගේ. පෙර සසරි භාවනා කරලා වීරිය වඩලා ඉවසීම ප්‍රගුණ කරගත්ත සංසාර පුරුදු ඇතියා ඉන්නවා. ඒ අයට තරහගියොත් කේන්තිගියොත් කවුරු හරි විහිළුවක් කරත් මොනොහරි කිව්වත් එතනින් මේක අතහරින තරහයන්න තුනෙම හිතට තරහක් එනවා. සමට කේන්තියක් එනවා. දුකක් ඇති වෙනවා. කල කිරීමක් එපාවීමක් ඇතින ඔක්කොම දවේශත් එක ගොඩනැගෙන දේවල්. හැබැයි ඒ සැනින් එයා කරගන්න දෙයාගෙනයයි.
මම මොකටද අනුන් නිසා පව් පුරවගන්නේ? ඒ මිනිස්සු කරන කර්ම ඒ මිනිස්සුමනේ කරගහගන්නේ. ඒ වගේ හිතලා සැනින් අර හිතේ ඇතිවන ද්වේෂය ප්‍රතික්‍රියාවක් හැටියට එක්ක වචනෙන් බනින්න හරි, එක්ක ගහන්න හරි, අතරහුව වෙච්ච දෙයකින් දමලා ගහන්න හරි, ඒ මට්ටමට යන්නේ නැතුව ඒ හිතට එන ද්වේෂයේ සිතුවිල්ලකින්ම නවත්ත ගන්න. සමහර අයගේ ඇස් දිහා බලපුවහම පේනවා තරහ ගියා කියලා. එක්ක මූණෙන් පේනවා. හැබැයි ඕව ඒක hina වෙලා සමහරලාවට අමතක කරලා සැනින් යටපත් කරගන්න. තව පුද්ගලයෝ ඉන්නවා. බුදුහාඳුරු උපමාවකට පෙන්නවා වැල්ලේ ඇඳ ඉරක් වගේ. එතකොට මේ වැල්ලේ ඉරක් ඇඳපු කෙනා බුදුහාඳුරු පෙන්නන්නේ උපමාවක්. දවස් 2ක් 3ක් යනකොට ඒක මග හැරෙනවා. අර ඉර මැකිලා යනවා. ඒ වගේ සමහරුන්ට විහිළුවක් කරාත් මොනවා හරි කිව්වොත් බැන්නොත් ඕක දවස් 2-3ක් යනකම් හිතේ තියෙනවා. නිතර මතක් වෙනවා මෝ මට මෙහෙම කිව්වා. අසෝලා මට මෙහෙම කිව්වා. මුන් අපිට මෙහෙම කිව්වා. එහෙම හිතන ඕක හිතා දවසක් දෙකක් දැන් නිදාගන්න ගියත් මතක් වෙනවා. කන්න බොන්න ගියත් මතක් වෙනවා. පොතක් බැලුවත් මතක් වෙනවා. හැබැයි සතියක් විතර යනකොට දවස් 3-4ක් යනකොට ඒක හිතෙන් එහෙම අමතක වෙලා යනවා. ආයි මොකුත් නොවෙච්ච විදිහට සමහරට ඔබට බැනපු කෙනෙක් වෙන්න පුළුවන්. ආයි හොඳට hina වෙලා අයියා අක්කේ කියලා හොඳට කතා කරලා ඉන්නවා. ඒක අමතක කරා. එතකොට ඒ විදිහට දවස් 3-4කින් සතියකින් හරි ඒක අමතක කරන්න පුළුවන් නම් ඔබට මේ ධර්ම මාර්ගය තුල ඔබේ ද්වේෂය යටපත් කරගෙන ඉවසීම ප්‍රගුණ කරගෙන දියුණුව කරා යන්න පුළුවන් කෙනෙක්. ඒ අතර භයානක පිරිසක් ඉන්නවා. ඒ තමයි පින්වතුනි සමහර අය ගලේ කෙටු ඉර වගේ කියලා බුදුහාඳුරු පෙන්වනවා. ඔබ දන්නවා ගලක ඉරක් කෙටුවට පස්සේ ඔබ ඔය සෙල්ලිපි දැකලා ඇතිනේ. අවුරුදු 100,000 ගණන්. සමහරලාවට ඔය යම් ඔය කාබන් පරීක්ෂණ කරලා සමහර අක්ෂර වලට අනුව මේ බ්‍රාහ්මී අක්ෂර මේ අවුරුදු 2000කට 3000කට කලින් ඒ මිනිස්සු භාවිතා කරපු අක්ෂර කියලා අද හොයා ගන්නවා. එතකොට අවුරුදු 1000 2000 3000 ගියත් අර ගලේ කෙටු ඉර ඒ ලකුණු ඒ අක්ෂර ඒ විදිහට තියෙනවා. ඒ වගේ සමහර අය හිතේ ස්වභාවය හොඳට මතක තියාගෙන සමහර වෙලාවට ඒ මොහොතේ ශබ්ද නැතුව ඉන්නවා. කේන්ති යනවා තරහ යනවා. හරි හිටපන්කෝ මන් දෙන්නම් කියලා එහෙම හිතලා මට අවස්ථාව ආපු ගමන් මම මුන්ගෙන් පලි ගන්නවා කියලා හිතනවා. එහෙම හිතලා මුළු ජීවිත කාලෙම සැලසුම් කරනවා. සමහරලාවට ඒ වෙලේ බය වෙන්න පුළුවන්. තමන්ට වඩා තමන්ට විහිළු කරන කෙනා හරි බනින කෙනා තමන්ට හිංසා කරන කෙනා බලවත් නම් ඒ බලවත්කම මත එයා ඒ වෙලාව ඉවසනවා. ඒක සැබෑ ඉවසීමක් නෙමෙයි. මේ ආදීනව දැකලා කර්ම කර්මඵල මෙනෙහි කරලා ඉවසනව නෙමෙයි. ඒ මොහොතේ ඉවසන්නෙම මම පස්සේ පලි ගන්නවා. මට අවස්ථාව ආපු ගමන් මම මුන්ගෙන් පලි ගන්නවා. මං කොහොම හරි සැලසුම් කරලා පලි ගන්නවා. අන්න එහෙම හිතලා ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නවා. හැම ජීවිත කාලෙම සැලසුම් කරනවා. ඒකම හිත හිතා ඉන්නවා. කවදා හරි මම මුගෙන් පලි ගන්නවා කියලා හිත හිතා ඉන්නවා. බුදුහාඳුරු පෙන්නවා ගලේ කෙටු ඉර වගේ. ඒ වගේ පුද්ගලයන්ගේ සමහර වෛර සංසාර වෛර බවට පත් වෙනවා. ඒ ජීවිතෙන් අවසන් වෙන්නේ සමහරට ආත්ම ගණන් සසර යනවා. ඔබ ඔය කාලි යක්ෂණිගේ කතාව අහලා ඇති ආත්ම 500ක සංසාර වෛරය. ඔය වගේ එක සිදුවීමක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එනකොට උන්වහන්සේලා පිණ්ඩපාත යන්න ගිජ්ජකූට පර්වතයේ ඉඳන් පහළට වැඩම කරනවා. එහෙම එනකොට එක තැනකදී මුගලන් මහරහතන් වහන්සේ දැක්ක අහසේ පාවෙලා යන අමුතුම අමනුස්සයෙක්. මේ අමනුස්සයා විශාල පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන කෙනෙක්. ධර්මයේ සඳහන් වෙන්නේ භූත පිඹුරෙක් කියලා. මේ ඇත්ත පිඹුරෙක් නෙමෙයි අමනුස්සේ භූතෙක්. මේ අමනුස්සයාගේ ශරීරයේ තියෙන විශාල පිඹුරේ යොදුන් 12ක් දිග ශරීරයක් කියන. එතකොට ඔබ හිතන්න මුළු අහසේ කොච්චරක් දිග ඇද්ද? යොදුන් 12ක් දිගයි. මේ පිඹුරගේ මේ භූත පිඹුරගේ හිසෙන් හටගන්නවා ගිනි ජාලාව. මුළු ඇඟ දිගේම මේ ගිනි ජාලාව පිච්චීගෙන නැට්ට දක්වාම ගිනි ගන්නවා කියන.
ඔහු කෑ ගහනවා විලාප දෙනවා අහසේ පාවි යනවා කෑග ගහ ගිනි ගොඩක් එක්ක. දරණ ගහගන්නවා දිගෑ දෙනවා කෑග ගහ යනවා. එහෙම පිච්චිලා ගින්න අවසන් වෙනකොට ආයමත් අර කලින් විදිහටම ශරීරය පහළ වෙන. නැට්ට පැත්තෙන් හටගන්නවා එක පාට ගිනි ජාලාව. හිස දක්වා ආපස්සට ගිනි අරගෙන පිච්චීගෙනවා හිස පැත්තට. ඕක තමයි මේ අමනුස්්‍යයක් කර්ම විපාක ගෙවන හැටි. අහසේ පාවි යනවා හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම පිච්චිලායන ආයි ඒ විදිහට පහළ වෙන. ආයි නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වාම පිච්චෙනවා ආයිත් පහළ වෙන. මුගලම් මහරහතන් වහන්සේ බලාගෙන හිටියා පෙර සසරේ කරපු කර්ම විපාකයක් ගෙවන පුදුම විදි අකුසලයක් ගෙවන අමනුස්සෙක්න. මේ සත්ත ලෝකෙනම් පුදුමයි කර්ම විෂය හරි පුදුමයි. මේ සත්වයම් මේ විදිහට පෙර කරපු කර්ම විපාක නිසා විඳෝන හැටි කියල උන්වහන්සේ බලාගෙන හිටිය. ලක්කන මහරහතන් වහන්සේත් බැලුව උඩ බැලුව වටපිට බැලවා මුගලන් හාමුදුරු බලන පැත්ත බලාගෙන හිටිය අනේ උන්වහන්සේට පේන්න. උන්වහන්සේ රහත් හැබැයි දිවස් නුවන නෑ. මතක තියාගන්න රහතන් වහන්සේලා හැමෝටම දිවස් නුවන පහළ වෙලා තිබුන්නෑ. පඤ්ඥාව විමුක්ත රහතන් වහන්සේලා කියල මේ බුද්ධ ශාසනය හඳුන්නනවා. විදර්ශනාවෙන් හිත වඩල ප්‍රඥාව දියුණු කරලා විමුක්තියට පත්වෙච්ච ප්‍රඥාව විමුක්ත මහරහතන් වහන්සේලායින්න. ඒ අයට පෙරජීවිත දකින නුවන සමාට කෙනෙක් මැරුණට පස්සේ උපදිනහාකාර චුතෝපාතඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජානන ඉරදි විධඥානය මොකුත් නෑ. ඒ රහතන් වහන්සේලා තුළ පිහිටන්නේ ආසවක්කේ ඥානය. ආසවක්කේ ඥානය කැන තමන් කෙලෙසුන් ප්‍රහාණය කරා. තමන්ගේ හිත තුළ රාගතේශ මෝහාදී කෙලෙසුන් ප්‍රහාණය වනාකෙන අවබෝධය තියෙනවා. එච්චරයි. ලක්කන මහරහතන් වහන්සේ බැලුවනේ උන්වහන්සේට දිවස් නැති නිසා උන්වහන්සේට පේනෑ. ඇහුව මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ. ඔබයි පුදුමෙන් වගේ බලංඉන්න කවුරු දිහාද. අනේ මට කියන්න කිය විස්තර. එදකට මුගලං හාමුදුරු කියනවා දැම්මගෙන් අහන්න එපා. අපි පින්ඩ පාති ගිහිල්ල බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නයා. උන්වහන්සේ ගිජකුට පර්වතයේ පහළම රජගහනුවර වේලු අනාරාමි බුදු හාන්දුර ඉදිනවල වැඩ හිටියේ නගරමයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මගෙන් අහන්න. අන්න එතකොට මං විස්තරය කියන්නම් කිය. තින් එදා පින්ඩ පාති වැඩම කරලා දානෙත් වලඳලා හවස් සරුවයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වේලු අනාරාමීට වැඩිය. සංඝයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවෙදී ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඒ වෙලාවෙද ලක්කන මහරහතන් වහන්සේ අර කාරණය සිහිපත් කරා. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස අදාපි පින්ඩ පාති වඩිනකොට හරිම පුදුම දෙයක් වුණානේ. මේ මොග්ගල්ලාන පුදුමෙන් වගේ අහස දිහා බලන් හිටිය. කවුරු හෝ දෙයක් දැකලා. මනේ මට පේනෑ මම ඇහුවට කිව්වෙනේ බුදුරජාණන් වහන්සේ ළඟදි කියන්නම් කියෝ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ ගැන දැනගන්න කැමතිී කියෝ. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ හනෝ මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ. අන්න මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අද අපි දෙන්න පින්ඩ පාති වඩිනකොට ගිජ්ජකුට පර්වතයක තැනකරි දැක්කා අහසේ පාවෙලා යන බූත පිඹුරේ. යොදුන් 12ක් තරම් විශාල දිග ශරීරයක් ඔහුට තියෙන්නේ කෙන පිඹුරෙක් වගේ ශරීරයක්. හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම ගිනිගන්න. නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වාම අනිත් පැත්තට ගිනිගන්න. ආයි පිච්චිලා ඉවර වෙනකොට ආයිත් ඒ විදිහට පහළ වෙන ආයි ගිනිගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය අමනුස්්‍යය ඔයිට කලින් මන් දැක්ක කිව. හැබැයි මට සාකිකාරයෙක් එදා හිටිය නෑ. ඒ නිසාමම් මේ දක්වා කාටවත් ඔයි විස්තරේ කීවෙ නෑකි. එනම් අපිට පේනවා. බුදුරජාණන් වහන්සේ පවා බොහෝ වෙලාවට යම් ධර්ම කරුණු දේශනා කරද්දී. යම් දේවල් බුදුරජාණන් වහන්සේ පමණක්ම දැක්කත්. ඒ දේවල් සාකිකාරයෙක් හිටිය නැත්නම් බුදුරජාණන් වහන්සේ අවස්ථාව එනත්තෙක් ඒ ගැන දේශනා නොකර හිටපු අවස්ථාතිය. ඒකට හේතුව තමයි බුදු කෙනෙක් යමක් දේශනා කරද්දි. යමෙකුට සැකයක් ඇති වෙනවා ඔහොමත් සත්තු ඉන්න පුළුවන්ද.
ඕක බොරුවක් වෙන්න බැයි. ඔහොම හිතන අය අදත් ඉන්නවනේ. කවුද දැක්කේ? කොහොමද ඕක ඔප්පු කරන්නේ? ඕක විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙන්නේ. ඔය වගේ රටේ නැති ඒවා තමන්ගේ හිතට එනවා. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සැක කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් බුදු කෙනෙක් දේශනා කරන දෙයක් සැකකරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස ඒක හේතුවක් වෙනවා. ඒ නිසා මට සාක්කිකාරයෙක් නැති නිසා එදාමං ඒ ගැන විස්තර කරන්න ගියේ නෑ කිව කාටවත්. නමුත් අද සාක්කිකාරයෙක් ඉන්නවා. කවුදේ? මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් ඒ සත්‍යය ඒ විදිහටම දැකලා තථාගතයන් වහන්සේ ඔහුගේ අතීත කතාව දේශනා කරනවා කියලා ඔන්න ඔහු ගැන විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔන්න බලන්න මේ කතාවේ හැටි. මීට පෙර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ, කියන්නේ අපේ බුදුහාමුදුරන්ට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කකුසඳ කෝණාගමන කාශ්‍යප. මේ මහා බද්ද කල්පයේ 3 වෙනි බුදුහාමුදුර හැටියට පහළ වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ සුමංගල කියලා සිටුවරේ අපේ බුද්ධ ශාසනයේ ඔය අනාථපිණ්ඩික සිටුතුමා වගේ බොහෝම සද්ධාවෙන් පෙරුම් පුරාගෙන ආපු බුදුහාමුදුරන්ටම ආරාමයක් කරලා පූජා කරන්න ඕනෑ කියලා පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් සුමංගල සිටුවරේ. මේ සිටුවරයා තමන්ගේ ධනෙ වියදම් කරලා ආරාමයක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරා. අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සඳුන් ලීයෙන් කුටියක් හැදුවා. හදලා බොහෝම ලස්සනට මේ ආරාමය සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරා. බුදුහාමුදුරුවෝ මේ ආරාමේ කුටියේ වැඩ ඉන්නවා. සුමංගල සිටුවරයා දවසට 3 වතාවක් මේ කුටිය වතාවත් කරන්න යනවා කියනවා. ඒ ගිහිල්ලා සමහරට බුදුහාමුදුරන්ට කරදර කරනවා නෙමෙයි. ඔහු ගිහිල්ලා කුටිය වටේ තියෙන කොළ ඇහිඳිනවා. කුටිය වටේ අතු ගහලනවා. වටේ සුද්ධ කරලාද බලනවා. ආරාම භූමියේ කුණු තියෙනවා නම් ඒවා ඉවත් කරනවා. කුටිය වටේ අඩු ගානේ ප්‍රදක්ෂිනා කරලා කුටියට වන්දනා කරලා බුදු ගුණ සිහි කරලා ආපහු එනවා. දවසට 3 වතාවක් යනවා. යනකොට සමහර දවස්වල සේවකයොත් එක් කරගෙන යනවා. මහා ධනවත් සිටුවරේ. දවසක් මහ දහවල් කාලේ මේ කුටිය වතාවත් කරන්න සේවකයෝ කීප දෙනෙකුත් එක්ක යනකොට දැක්කා නගරේ ප්‍රධාන දොරටුව ළඟ මිනිස්සෙක් ඔළුවේ ඉඳන් වහගෙන ගොරෝගොරෝ නිදි. මේ දවල් කාලේ ඔළුවේ ඉඳන් පොරෝගෙන ඔළුව වහගෙන නිදාගෙන ඉන්නවා. එතනින් යන ගමන් සුමංගල සිටුවරයා නතර වෙලා අර සේවකයෝ එක කියනවා බලාපංකෝ මේ මහ දවාලේ මේ මිනිස්සයා මේ තාම නිදි නෙවෙයි ගොරෝගොරෝ. ඔය නම් එකත් එකටම රෑතිස්සේ ඇවිදින දවල් නිදින මිනිස්සෙක් වෙන්න ඇති කියව. ඔන්න කියපු කතාව. රෑතිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් වෙන්න ඇති මේ කියව. පිංගතුනි ඒ කාලේ හොරු රෑතිස්සේ ඇවිදින හොරකම යන්නේ රෑට. ගෙවල් බිඳින්න බඩු හොරකම් කරන්න රෑතිස්සේ හොරකම යනවා. දවල්ට අඳුන ගනී කියලා ඔළුව වහගෙන නිදා ගන්න. මේත් ඒ ජාතිය හොරෙක්. රෑතිස්සේ ගෙවල් වල හොරකම යනවා දවල්ට නිදා ගන්න. එතකොට සුමංගල සිටුවරයා දැන් මෙතනින් යන ගමන් පුද්ගලයාගේ මූණ දැක්කෙත් නෑ, කතා කරෙත් නෑ, මේ වෙන තරහකුත් නෑ. අර සේවකයෝ එක්ක යන ගමන් කිව්වේ එකම දෙයයි බලාපල්ලකෝ මේ මිනිස්සයා මේ මහ දවාලේ තාම නිදි. මේ නම් එකත් එකටම රෑතිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් වෙන්න ඇති කියව. ඒ කියද්දිම අර පුද්ගලයාට ඇහුණා කේන්තියක් ආව හිතට. මොකාද මං ගැන එහෙම කීවේ කියලා බැලුවා. බලනකොට අර ඔළුව වහගෙන ඉන්න එකකින් පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා. බලනකොට අඳුනගත්තා සුමංගල සිටුවරයා. සේවකයෝ පිරිසක් එක්ක ඉන්නේ. දැන් හිතේ තියාගත්ත හරි. ඔබ මට මෙහෙම කිව්වනේ කියලා දැන් කේන්තියක් හිතට ආවා. දැන් ඔබ හිතන්න සුමංගල සිටුවරයා ඔහුට ගැහුවද? නිදාගෙන ඉන්න පුද්ගලයාට අඩු ගන්න මොනවා හරි ළඟ තියෙන වැලිය හවුරක් හරි ගලකින් හරි ගැහුවද? නැගිටවන්න. නැගිටපන් කියලා ඇදලා දැම්මද? අඩු ගන්න මිනිස්සු ඔබ දැකලා සමහර විහිළුවට වතුර ගහනවා. ඔහු නිදාගෙන ඉන්න කෙනාට වතුර ගැහුවද? ඒ මොකවත් නැහැ. එකම දෙයයි කියාගෙන ගියේ මේ පුද්ගලයා මේ රෑතිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් වෙන්න ඇති. ඔන්න සිතුවිල්ල නිමිත්ත. මිනිස්සෙකුට ද්වේෂයක් ඇති වෙන්න මහා ලොකු දෙයක් ඕනේ නැහැ.
පුංචි දෙයක් ඇති පොඩි නිමිත්තයක්. ඒක තමයි මේ භයානක සංසාරගත අකුසල සහගත විඤ්ඥානි තියෙන භයානකකම. රාග දවේශ මෝහ කියන කෙලෙස්වල තියෙන භයානකකම පුංචි නිමිත්තක් ඇති. අර නිමිත්ත හිතට ගත්තා. දැන් ඕක පුපුර දැන් ඔළුව වහගෙන සිටුවරයාගේ පාඩුවේ යන ගමන ගියා. ඔහුවර කුටිය වතාවත් කරන්න යන ගම. දැන් මොහු ඔළුවේ ඉඳම් පොරෝගෙන කල්පනා කරනවා දෙන්නම් මූට වැඩේ. මේක මට මෙහෙම කීවා. දැන් ඔන්න හිතලා පහුවදාමොකද කරේ සුමංගල සිටුවරයා ගැන හොයලා බැලුව කවුද මේ කොහෙද ඉන්නේ මොනවද මෙයාට තියෙන්නේ විස්තර හෙව්වා. හොයලා සිටුවරයාගේ හේනකට ගිහිල්ල රෑ ගිනි තිබ්බා. හොරක මේ ගිහින් එන ගමන් හේනක් ගිනි තියල ගිය. සිටුවරයට උදේ ආරංචි වුණා කවුදෝ කෙනෙක් හේන ගිනි තියලා. සිටුවරයා ගිහිල්ල බැලුව විශාල ප්‍රමාණයක් හේන ගිනි තියලා. අනේ කවුරු හරි පව්කාරයෙක් ඔහු කරගන්න දේ ඔහු ගෙනියයි කියවා. ඕක ගණන් ගන්න පවෝවද නැතිවෙන්නේ ඕක තමයි ලෝක ස්භාවය කියලා සුමංගල සිටුවරයා බුදු හාන්දුරන්ගෙන් බණහන කෙනෙක් කාශිප බුදු හාන්දුරන්ගේ දායකය බොහොම සද්ධාවෙන් ආරාමයක් කළ පූජ කරපු කෙනා. ඔහු ගැටෙන්න්න ගේ නෑ ඔහු කරගන්න දෙයක් ඔහු ගෙනියයි කියලා හිතෙන් අතහැරිය. දැන් බැලුවා විමසල බැලුවා සිටුවරයට ඉච්චර එක දැනිල නෑ. හිට පංකො කියලා දෙවනි දවස සිටුවරයට අයිති තවත් හේනක් ගිනිති බයිළඟ දවසේ. එදස් සිටුවරයා සේවකයොත් එක ගිහිල්ල බැලුව හේන ගෙන තියලා අනේ අපරාධ මෙච්චර හොඳට වැවිච්ච හේනක් ඒ මනුස්්‍ය කරගන්න දේ මනුස්්‍ය ගෙනියන්න ඇත මේක කවුරු හරි පව්කාරයක වැඩක් කියලා හිතෙන් අතහැරිය ඉච්චර. බැලුව විමසංකර විමසිලි කරලා විපරං කරලා ඒකත් නිකන් නෑ වගේ හරියට දැනිල නෑ. ආයි දවසක් හොඳට බලලා සිටුවරයට අයිති තවත් හේනක් ගිනි ඔය විදිහට පස් වතාවක් සිටුවරයාගේ හේන් ගිනි තිබ්බ. ඒ හේන් ගිනි තිබ්බට වැඩේ හරියට දැනෙන් නෑ වගේ. ඊට පස්සේ කල්පනා කරා කොහොම හරි සිටුවරයට දැනෙන විදිහට පලිගන්න ඕන. එහෙම හිතල සිටුවරයාගේ රාත්‍රී ගව පට්ටියක් තියෙනවා. මේ ගව පට්ටියට රෑ ආයුධයක් කරගෙන පැන්න. පැනලර අහිංසක ගවයෝ කීප දෙනෙක කකුල් කපල පිහෙන් ඇල්ල ගිය කීප දෙනෙකුට. උදේ පාන්දර ආරංචි වුනානේ සිටුවරයාගේ අර ගව පට්ටිය ඉන්න ගවයෝ කීප දෙනෙක කකුල් කපල ආයුදයකි. ගවයන්ගේ කකුල්ලොට පිහියෙන් ඇනල. ඉක්මට ඇවිල්ල බැලුව සිටුවරය අයෝ මේ කරලා තියෙන අකුසලේ. මේ අහිංසක සත්‍යයන්ට හිංසා කරලා ඔහු මොනුවනං කරගන්නද. ඔහු විශාල අකුසලයක් කරගත්ත කෙනෙ කනේ යා කරගන්න දේ යාම ගෙනියයි කියලා ඉක්මනට වෙද මහත්තුරු ගෙනහල්ලා ගවයන්ගේ කකුල්ලොට බෙහෙත් බැන්දුව. දැන් විපරං කරලා බැලුවා ඒකත් නිකන් සිටුවරය එච්චර ගණන් අරන්නෑ වගේ. තවත් දවසකර ගව පට්ටියට පැනල දෙවනි වතාවත් ගවයන්ගේ කකුල් කීපයකට පිහියෙන් ඇල්ල තවත් වෙන ගවයෝ ටිකට කකුල් කපල ගිය. ඔය විදිහට පස් වතාවක්ම නැවත නැවතත් සිටුවරයාගේ ගව පට්ටියට පැනල ගවයන්ට පිහියෙන් ඇල්ල කකුල් කැපුව. දැම් බලන්න අර එක වචනයක් යනතුර මේ දිගට පලිගන්නේ අර නිදාගෙන ඉන්න වෙලාවේ අර කියාගෙන ගිය එක වචනයට මේ පලිගන්න යන්න දිගට. දැන් ඔබ හොඳට බලන්න මේ මනුස්ස මනසක ස්වභාවය. මේ වගේ සිතුවිලි සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වෙන ඔබ ඔබේ හිත දිහා බලන්න. කෙනෙක් තව කෙනෙක්ගෙන් පලිගන්න නොයෙක් වැරදි වැඩ උපක්‍රම යොදලා සමාජි ස්වභාවය බලන්න. ඒක හරිගියාද. ඔහු දුක්කුණාද. කරපු වැඩේ ප්‍රතිඵල තියෙනවද කියලා මිනිස්සු හොයන්න නැද්ද. හොයනවා. ඒ හොයන්න නම් ඔහු ගැන විපරං කරලා බලනවා. දැන් මේ මනුස්්‍යයමකද කරේ දැන් හේන් ගිනි තියලා අර ගවයන්ට පිහියෙන් ඇල්ල දැන් සිටුවරයා මේකට විඩෝනවද කියලා බලාගන්න ඕන. දවසක් නිකං එතන යන ගමන් සිටුවරයාගේ සේවකයෙක්ව අල්ලගත්ත හිතවත්කට. අල්ලගෙන මේ සේවක එක්ක සුහද කතා බහක වැටුණ. ඒ කතා බහ වැටිච්ච ගමන් නිකන් කියන ඒ බං උබලගේ සිටුවරයට හරි කරදරරුණේ. ඔය සිටුවරයාගේ හේනක් ගිනිගත්තලුණ කීප සැරයක්. ඔය සිටුවරයාගේ ගව පට්ටිය ගවයන්ටත් කවුද පිහියෙන් ඇල්ල කකුල් කපලන්නේ. උඹලගේ සිටුවරයට ඔ ගානක් නැත්දන්නේ කියලා ඇහවා. දැම් මේ විස්තරේ දැනගන්න මේ අහන්නේ කරපු කෙනාමයි.
එතකොට අර සේවකයා කිව්වා අනේ අපේ සිටුවරයට ඕවා ඉතින් ලොකු දේවල් නෙමෙයි කිව්වා. අපේ සිටුවරයාගේ හිත තියෙන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට හදලා පූජා කරපු ආරාමය ගැනමයි කිව්වා. අන්න ගිහිල්ලා දැනුත් සේවකයෝ එක්ක ගිහිල්ලා කුටියේ වතාවත් කරන්න. දවසට 2-3 වතාවක් යනවා කිය ඔය කුටියේ බුදුහාමුදුරුවෝ වැඩ හිටියා හෝ නැතා හෝ ඒ කුටියේ වතාවත් කරන්න යනවා. අපේ සිටුවරයා මහ පින්වන්ත කෙනෙක් කියෝ. දැන් මේක කියනකොටම හිතට ආවා හරි. සිටුවරයට රිද්දන්න නම් කරන්නම් හොඳ වැඩක් කියලා හිතුවා. දැන් හිතට ආවේ බලන්න පව්කාර අර සිතුවිල්ලක් යන දුර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කුටියට නම් ආදරේ හිතවත්කම 3 වතාවක් කුටියේ වතාවත් කරන්න නම් යන්නේ සිටුවරයාගෙන් පලිගන්න නම් කුටියට අනතුරක් කරන්න ඕන කියලා හිතුවා. දැන් හිතලා විස්තර හොයනවා. කවුද වැඩ ඉන්නේ? බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද? ආරාමෙන් පිට වැඩම කරලාද? කොයි වෙලාවද සුදුසු විස්තර හොයනකොට ආරංචි වුණා ඊළඟ වස් කාලේ බුද්ධ ප්‍රමුඛ සංඝයා චාරිකාවක පිටත් වෙන වස් අවසන් වෙලා. බුදුහාමුදුරුවෝ වස් අවසන් වෙච්ච ගමන් වස් පවාරණය කරලා සංඝයා සමග දීර්ඝ චාරිකා ගමන් වඩිනවා. ඒ මගතට හම්බෙන අයටත් දහම් දෙසමින් යොදුන් ගණන් වඩිනවා. දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයා එදා පිටත් වෙච්ච දවස බොහෝ දුරක් පිටත් වුණා. ආරාමේ කවුරුත් නැති වෙනකන් ඉඳලා මහා රාත්‍රී මේ පව්කාරයා ආරාම භූමියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කුටියට ගිනි තිබ්බා. ඔන්න බලන්න ඒ කාලෙත් ද්වේෂය දැන් මේ අහක යන ප්‍රශ්නයක්. අර නිදාගෙන හිටපු පුද්ගලයෙකුට විහිළුවක් කරපු එක නිකන් විහිළු කරත් නෙවෙයිනේ. කියාගෙන ගියේ මේ පුද්ගලයා නම් රෑ තිස්සේ ඇවිදින දවල් නිදින මිනිස්සෙක්. බලාපංකෝ ඔළුවේ ඉඳන් වහගෙන දවල්ට නිදිනේ කිව්වා. ඔය වචනෙට මේ බුදුහාඳුර වැඩ හිටියේ කුටියට ගිනි තියලා රෑ පැන්නා. බුදුහාඳුර ඉදා චාරිකාවේ සංඝයා එක්ක වැඩම කරපු දවසක්. උදේ පාන්දර සේවකයෝ දුවගෙන ඇවිල්ලා කිව්වා අනේ සිටුතුමනි අන්න බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩ හිටි ආරාමේ බුදුහාඳුරන්ගේ සුගන්ධ කුටියට කෙනෙක් ගිනි තියලා කිව්ව පව්කාරේ. සිටුතුමා ඒ වෙලාවේ එතනට දුවගෙන ගියා. යනකොට විශාල පිරිසක් පිරීලා එතන. අර මිනිස්සු අතරේ මේ වැඩේ කරපු පව්කාරයාත් ඇවිල්ලා ඉන්නවා නේ. කවුද දන්නේ නේද කී ඉන්නවා. ඔය වෙලාවේ සිටුවරයා එතනට ඇවිල්ලා බැලුවා. කුටිය වටේ ඇවිද්දා. කුටිය දිහා බලාගෙන ඉඳලා හිතට ආවා සිතුවිල්ලක්. පුණ්‍ය සහගත සිතුවිල්ලක්. මහා හඬින් ඒ දිහා බලාගෙන සාදුකාරයක් දුන්න. සාදු කියලා ඒ සිතුවිල්ල තුළ ඒ පින හිතෙන් මවාගෙන අනුමෝදන් වුණා. වටේ හිටපු මිනිස්සුන්ට පුදුමයි මේ සිටුවරයා ගැන. ළඟට ඇවිල්ලා ඇහුවා මේ සිටුවරේ මොකද මේ? ඔබේ ඔළුවත් හොඳ නැද්ද කියලා ඇහුවා. ඔබ නේද මේ ආරාමේ සංඝ සතු කරලා පූජා කරේ? ඔබ නේද මේ කුටිය හැදුවේ? ඔබ කොච්චර සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ කුටියේ දවසට 3 වතාවක් ඇවිල්ලා කුටිය උපස්ථාන කරලා මේ කුටිය සුද්ධ පවිත්‍ර කරලා වත කරනවද? දැන් ඔබ පූජා කරපු කුටිය කවුද ගිනි තියලා විනාශ කරලා කුටියම ගින්නෙන් ඇවිලිලා දැන් ඔබ මේ සාදුකාර දීලා සතුටු වෙන්නේ ඇයි කියලා ඇහුවා. ඔන්න බලන්න ආර්යයන් වහන්සේලා මේ ධර්ම මාර්ගේ වඩන අය ආර්ය මාර්ගය වඩන කෙනෙක් පින් ඇති කෙනෙක් බෝධිසත්වරු සත්සර පාරමී පුරණ අය හිතන ක්‍රමේ මේ සිතුවිල්ලයි වෙනස් කරගන්න ඕන. සුමංගල සිටුවරයා කියනවා පින්වත ඔබ කියපු කතාව ඇත්ත කියව. මේ ආරාමි බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරේ මම. මේ කුටිය බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සකස් කරලා බොහෝම ගෞරවයෙන් පූජා කරේ මම. එදා ඒ පින මන් රැස් කරගත්ත මට මහා පිනක් රැස් වුණා බුදු කෙනෙකුට කුටියක් සකස් කරලා පූජා කරලා. බුදුහාමුදුරුවෝ මගේ කුටිය බොහෝ කාලයක් වැඩ හිටිය. මං කුටිය වතාවත් කරා මට ඒ පින් රැස් වුණා. නමුත් කවුදෝ කෙනෙක් මේ කුටියට ගිනි තියලා. දැන් මට තවත් වතාවක් මෙතනම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කුටියක් හදලා පූජා කරගන්න වාසනාව ලැබෙනවා. මං ඒ තිබිච්ච කුටියටත් වඩා ලස්සනට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සුගන්ධ කුටියක් මේ භූමියේ බුදුහාමුදුරුවෝ වඩින්න පෙර ඉදි කරනවා.
තථාගතයන් වහන්සේ චාරිකා ගමන අවසන් කරලා ආපහු වඩිනකොට මේ භූමියේ මම මීටත් වඩා හොඳ කුටියක් හදනවා. මට දෙවතාවක්ම බුදු කෙනෙක් වෙනුවෙන් කුටියක් හදලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න වාසනාව ලැබුණ මන් දෙපාරක් පින් කරගන්නවා කියලා සාදුකාර දුන්නා. එහෙම සාදුකාර දෙනකොට දැන් ඒ වැඩෙත් හරි ගියාද? ඒක හරි ගියෙත් නැහැ. දැන් අර පුද්ගලයා අර සෙනගස්සිනා කල්පනා කරනවා මේකට රිදවන්න මං කොච්චර දේවල් කරාද? එකක්වත් හරියන්නේ නැහැ කියලා හිතුවා. දැන් වෛරය හිතට ආවට පස්සේ පලිගන්න අන්තිමට හිතුවා සිටුවරයාගෙන් පලිගන්න ඔය බාහිර දේවල් භෞතික දේවල් ගිනි තියලා හරියන්නේ නැහැ. මූට මනතුරක් කරන්න ඕන කියලා ආයුධයක් මෝහත් කරගෙන ඉනේ ගහගෙන දැන් ඇවිදිනවා සිටුවරයා තනි වෙන වෙලාව බලලා පිහියකින් අයින්. ඔහොම කැරකි කාලෙ ගත වුණා. සිටුවරයා සේවකයෝ පිරිවරාගෙන ඇවිල්ලා ඉක්මනින් මාස කීපයක් ඇතුළත ඒ කුටිය තිබ්බ තැන තිබ්බටත් වැඩිය හිතාගන්න බැරි තරම් ලස්සන සුගන්ධ කුටියක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරලා අවසන් කරා. කුටිය හදලා අවසන් කරලා ඒ භූමියේ මෙහෙම දෙයක් වුණාද කියලා හොයන්න බැරි වෙන විදිහට ලස්සන කුටියක් හැදුවා. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා මාස ගාණක් චාරිකාවේ වැඩම කරලා ආපහු මේ නගරයට වඩින දවස සුමංගල සිටුවරයා නගරේ සැරසුවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින මාවත සුදු වැලි අතුරලා කොඩිසේ සත් නංවල බොහෝම ගෞරවයෙන් මිනිස්සු එක්ක මල් අරගෙන පාර දෙපැත්තේ මල් ඉසිමින් බුද්ධ ප්‍රමුඛ සංඝයා පිළිගත්තා. එදා බුදුරජාණන් වහන්සේ මේ කුටිය ළඟට එනකොට ඒ කුටිය තිබ්බ තැනම ඊටත් වඩා හොඳ තව කුටියක්. එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ සුමංගල සිටුවරයා රන් කෙන්ඩියකින් පැන් වක් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට මේ අලුත ඉදිකරපු කුටියක් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරන්නට යෙදුණා. ඒ පූජා කරලා සුමංගල සිටුවරයා සාදුකාර දීලා සතුටින් කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ මම මේ භූමියේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් දෙවතාවක් සුගන්ධ කුටි කරලා පූජා කරගන්න මට වාසනාව ලැබුණා. කවුදෝ කෙනෙක් තථාගතයන් වහන්සේ වැඩම කරපු දවසට පස්සේ මේ කුටියට ගිනි තියලා ඔය පුද්ගලයාම විය යුතුයි මීට පෙර මගේ හේනට 5 වතාවක් ගිනි තිබ්බා. මගේ ගවපට්ටිය ගවයන්ට පිහියකින් ඇනලා කකුල්වලට ඇනලා තුවාල කරලා කකුල් කැපුවා. ඔය පුද්ගලයාම විය යුතුයි මේ කුටියටත් ගිනි තියන්නේ නැති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ඔහු කවුද කියලාවත් දන්නේ නැහැ. නමුත් ඔහු නිසා මම තව වතාවක් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කුටියක් හදලා ශාසනයට පූජා කරගත්තා. මම මහා පිනක් කරගත්තා. ඔහුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔහුගේ හිතේ මං ගැන තරහක් වෛරයක් ද්වේෂයක් ඇත්නම් ඒ සිතුවිලි නැති වෙලා ඔහු සුවපත් වේවා කියලා බොහෝම මෛත්‍රී සිතෙන් සතුටෙන් හැමෝටම ඇහෙන්න කියමින් සාදුකාර දෙන්න පටන් ගත්ත සුමංගල සිටු. ඔන්න බලන්න බෝධිසත්වරයෙක්ගේ සිතුවිලි පෙර පින් ඇති මහා පින්වන්තයෙක්ගේ සිතුවිලි වල ස්වභාවය බලන්න සුමංගල සිටුවරයා මොනතරම් පින්වන්තයෙක්ද කියලා. ඒ වෙලාවේ අර පිරිස අතරේ දෙතුන් දෙනෙකුට පිටිපස්සෙන් පිහිය තියාගෙන ඉන්නවා මේ පුද්ගලයා. අර පිහියත් මුවහත් කරගෙන ඉනේ ගහගෙන ඉන්න අවස්ථාව වෙනකන් කැරකි හිටියේ. මේ කියන දේ අහගෙන ඉඳලා මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. අයියෝ මං වගේ පව්කාරයෙක් කියලා හිතුණා. අර පිරිස අතරින් ඉස්සරහට ආවා. ඇවිල්ලා සුමංගල සිටුවරයා ළඟ දන ගහලා වැන්දා. වැඳලා කිව්වා සිටුවරය මට සමාවෙන්න මමයි ඔය පව්කම් ඔක්කොම කරේ කිව්වා. පාපොච්චාරණය කරපු ඒවා. අනේ සිටුවරේ මට සමාවෙන්න කිව්වා. සිටුවරයා බැලුව මූණ දිහා අඳුරන්නෙත් නැහැ. දැකලත් නැහැ. සිටුවරයා ඇහුවා මං ඔබව දන්නෙත් නැහැ. මං ඔබට කරපු හතුරුකමක් ගැන මට මතකත් නැහැ. මං ඔබගේ මූණ අඳුරන්නෙත් නැහැ. ඔබ ඇයි මගෙන් මෙච්චර පලිගන්න පන්නන්නේ? මං ඔබව දන්නේ නැති කෙනෙක්. මගෙන් මොකද්ද ඔබට වෙච්ච වැරද්ද කියලා ඇහුවා. එතකොට අර පුද්ගලයා කියනවා අනේ සිටුවරේ මං දවසක් නිදාගෙන හිටියා. මේ නගරේ දොරටුව ළඟ මීට බොහෝ කාලයකට පෙර මං ඔළුව වහගෙන නිදාගෙන ඉන්නකොට ඔබ සේවකයෝ ටිකක් එක්ක එක්තනින් යන ගමන් කියාගෙන ගියා මේ බලාපන් මේ පුද්ගලයා දවල් නිදි. මේ නම් රැතිස්සේ ඇවිදින දවල් නිදින මිනිහෙක් කියලා. එදා මට කේන්තියක් ආවා. පලිගන්න හිතුණා. ඒක හිතලා මං
ඔබේ හේනට ගෙන තිබ්බා. සත්තුන්ට හිංසා කරා. ඔබෙන් පලිගන්න හිතාගෙනයි මම මේ කුටියට ගෙන තිබ්බේ. අනේ මට සමාවෙන්න. මං කැමතියි කිව ඔබළඟ දාසයෙක් වගේ ඔබළඟ මුළු ජීවිත කාලෙම සේවය කරන්න කැමති. මට සමාවෙන්න කිව. සිටුවරයා පින්කරාට මෝඩෙක් නෙමේ මතක තියාගන්න. එහෙනම් එන්න මගේ ළඟ වැඩට කියලා ළඟට ගන්න සුදුසු මිනිහෙක් නෙමේ අර මනුස්සයා. සමාව දෙන එක වෙනයි. ඔන්න ජීවිතේ බුද්ධිමත්වේ. සමහර වෙලාවට ඔබට වැරදි කරපු මනුස්සයට සමාව දෙන්න. පලිගන්න යන්න එපා. හැබැයි ඒ පුද්ගලයා විශ්වාස කරන්න එපා එතනින් එහාට. ඔහුව ඕනෑවට වඩා විශ්වාස කළ ජීවිතේ ලංකරගන්න යන්න එපා. සමාව දීලා පුද්ගලයා ඇතින් තියන්න. ඒක තමයි ප්‍රඥාවන්තකම. නුවන. ඒවට ධර්මය කැන නිපක උපක්‍රමශීලී නුවන. මේ ධර්ම මාර්ගයේ දියුණුව කරායන ශ්‍රාවකයා අනතුරු මගහරිමින් තමන්ගේ ජීවිතය ධර්මමාර්ගය කරායන සුමංගල සිටුවරය ඔහුට සමාව දුන්න. සිටුවරයාගේ බලන්න සිටුවරයක් කොච්චර ගුණහා පද්ද කියල සිටුවරයා කියනවා පින්ගොත මට මතකනෑ මගෙන් එහෙ වචනයක් කියවුනා කියලා. හැබැයි එදා ඔබ නිදාගෙන ඉන්න ඇති මං ඒ විදිහ වචනයක් කියාගෙන ගියානම් මට සමාවෙන්න කිය. ඔහු ආයිත්වන්දනේ සිටතුමනි මමයි වැරදි කරේ මමයි වැරදි කරේ මට සමාවෙන්න. සිටුවරය ඔහුට සමාව දුන්න. හැබැයි ළඟට ගත්තනය අයි සේවය කරන්න ඉල්ලුවට. සමාවදීලා කිව හොඳයි මං සමාව දෙනවා කියලා බොහෝ පිටත් කරලා ඇරිය. එදා අපේ බුදුරජාණන් වහන්සේ මුගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා ඉදිරි ඔය අතීත කතාව විස්තර කරමින් දහම් දෙස්ව කියලා කිව්ව මහනෙනේ එදා කාශ්‍යප බුද්ධ ශාසනය අර සුමංගල සිටුවරයාගේ හේනට පස්වතාවක් ගිනි තියලා සත්තුන්ගේ කකුල්වලට තුවාල කරලා පිහියෙන් ඇනලා ඒ සියල්ලට වඩා බලවත් මකුසලේ තමයි බුදු කෙනෙක් වැඩ සිටිය බුදු කෙනෙකුට පූජා කරපු සුගන්ධ කොටියක් ගිනි තිබ්බ කර්මය. ඒ කර්ම විපාකයෙන් ඔහු මරණින් මත්තේ මහා නිරේට වැටුනකිව. බුද්ධාංකුරයක් අපාය පැහුණකිව කාශ්‍යප බුද්ධ ශාසනය අපායට වැටිලා ගෞතම බුද්ධ ශාසනය දක්වා බුද්ධාංකුරයක් අපායම පැහුණකිව. අපායි දුක්විඳලා මහා දුකක් ගෙවලා අපායින් චුත වෙලා ඔය භූත පිඹුරෙක් වෙලා ඉපදුනේ ඒ කර්මය ඉතුරු විපාක ගෙවන්නයි කිව. එතකොට අපායෙන් උඩට ආවට කර්මි සම්පූර්ණ ඉවර උන්නේ. දැම් ප්‍රේත ලෝකයේ භූත පිඹුරෙක් වෙලා ඉපදිලා අහසි පාවිපාවියනවා යුදුන් 12ක් දිග ශරීරය. හිසෙන් හටගන්න ගිනි ජාලාවකින් නැට්ට දක්වාම ගිනිගන්න. නැට්ටෙන් හටගන්න ගිනි ජාලාවකින් හිස දක්වා ගිනිගන්න. කෑගගහ විලාප දිදි අහසි පාවිපාවියනවා. එතකොට බලන්න සමට තාමත් ඇති අපි දැක්ක නැති වුණාට. කර්ම විපාක එක සිතුවිල්ලක් නොමග ගියෝ. ඉවසීම නැතිවීම මෛත්‍රිය පුරුද්ධ නොකිරීම පලිගැනීමේ සිතුවිලිවල තියෙන භයානකකම් බලන්න කොච්චර මේවැ විපාක සසර යනවද කියල. ඒ නිසා මේ සංසාරගම් ඔබත් හිතන්න දැ මිනිස්සු කොච්චර සමහරලාවට පුද්ගලයන්ගේ වෛර තියාගෙන නොඒක් උපක්‍රම යොදනවා. සමහරලාවට ප්‍රසිද්ධිය යමක් කරන්න බැයින. කොච්චර මිනිස්සු දේවාල ගාන යනවා පලිගහනවා අනුන්ට හෝනියන් කරනවා පවුල් පිටින් නැතිවේවා කිය කොච්චර අනුන්ට සාප කර දේවාල ගානි පොළග ගහම යන පිරිසක්කින්නවා. සාමාන්‍යෙන් ලංකාව ගත්තාම බොහෝ පිරිසා කෙනෙක් දියුණු වෙනවා ඉවසන්න බෑ කෙනෙක් ලස්සන්ට ඇදලා ඉන්නකොට ඉවසන්න බෑ කෙනෙක් ගියත්දොරක් යානවාහනයක් ගන්නකොට ඉවසන්න බෑ ඊරිසියාවත් එක්ක වෛර උපදින. ඊළඟට සමහට පුංචි වචනයක් වෙන්න පළ විහිළුවක් කරන්නේ. ඒක හිතේ තියාගන්න මූ මට මෙහෙම කිව්ව මෙහෙම කියව කියල. ඔබහල ඇති දම්ම පදේ බුදු හාමුදුරුව විස්තර කරන ගාථාවක් තියෙන. අක්කොච්චි මං අවදිමං අජිනිමං අහාසිමේ. අසවලා මට මෙහෙම කිව්වා මාව පැරදුව මගේ දේවල් පැහැරගත්තා මාව පරාජය කරා මාව ලැජ්ජ කරා එහෙම හිතන්න මොකද වෙන්න. නෝපන් වෛරය උපදිනවා උපන් වෛරය බලවත්වෙන. ඒකට ගැන අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇතිවන විදිහට කල්පනා කරන.
පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි කියන්නේ නූපන් වෛරය උපදින උපන් වෛරය බලවත්වෙන. පටික නිමිත්ත ගැන මොකක් හෝ නිමිත්තා. දැන් අර සුමංගල සිටුවරයා කියපු සිතු දේ. මේ පුද්ගලයා රෑතිසේ ඇවිදින දවල් නිදියන කෙන ඔන්න නිමිත්ත මේ මහලකු දෙයක් නෙමෙයි. හැබැයි අයෝනිසෝ මනසිකාරය තමා තුළ තියෙන මෙන්න මේක තමයි භයානකමදේ. ඒ නිමිත්ත එතනින් අතහැරිය නෑ. ඒ නිමිත් අල්ලගෙන අයෝනිසෝ මනසිකාරය දුන මට මෙහෙම කීව මෝ මට මෙහෙම කීව. ඒක හිතන්න මොකද වෙන්නේ. නෝපන් වෛර උපදින. උපන් දවේශය බලවත්වෙන. පලිගන්න විනාස කරන්න හිංසා සහිත සිතුවිලි දිගට පැටලි යනවා. තමන් දන්නෙම නෑ යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාස කරනවා වගේ දවේශයෙන් වෛරයෙන් අයෝනිසෝ මනසිකාර යෙදෙන්න තමන්ගෙම විනාසෙ සිද්ධ වීගෙන යනවා කියලා තමන්ට තේරෙන්නේ. කල්ප ගණන් සසරි ගෙවාගෙන යන්න සිද්ධවෙන්. කොහොමද අපි මේකෙන් වලකින්නේ. ඒකෙන් වලකින්නේ පටිග නිමිත්ත තුළ යෝනිසෝ මනසිකාරයදෙන්. නිමිත්ත ඇතිවෙන්න පුළුවන්. නිමිත්ත කියල මක්හරි සිදුවීමක් ඇහෙන් දැකපු දෙයක්. කනින් අහපු දෙයක්. නාසීට දැනිච්ච දෙයක්. දිවට දැනිච්ච කයිට දැනිච්ච හිතෙන් හිතල ගොඩනගා ගත්ත දෙයක්. ඔය විදිහට තමයි නිමිති හටගන්න. ද අපිතම කවරුහරි ඔබට ඇවිල්ලා මූනට බැනලා ගියා. සැරදාල බැනල නින්දා කරලා ගරහලා යනවා. ලැජ්ජ කරා කියලා හිතම් පිරිසක් ඉදිරි ඔබ ලැජ්ජ කරන අන්න නිමිත්තා. එදකොට දැන් ඔබ දක්ෂ වෙන්නට ඕනෑ. ඒ නිමිත්ත තුළ ඔබ අයෝනිසෝ මනසිකාරය යෙදුනොත්වෙන්නේ නෝපන් වෛරය උපදිනවා උපන් වෛරය බලවත්වෙනවා පැටලි යන අර විනාස පැත්තරම යන. ඔබ හිතනවා එයා කරගත්ත දෙයාගෙනයයි. මංමොකටද කවුරුත් නිසාකු සල්පුරෝගල්. එයා රැස් කරගන්න දේවල් ඒ අයි සසර නිලාගනි. මම ධර්මය පැත්තට යන කෙනෙ ම මෛත්‍රී වඩන කෙනෙ මගේ මෛත්‍රී සිත මගේ ඉවසීම බාහිර පුද්ගලයෙන් නිසාමන් නැති කරගන්නේ නෑ අන්න යෝනිසෝ මනසිකාරය. ඊළඟට යෝනිසෝ මනසිකාරෙන්ය ආදීනෝ මෙනෙහි කරනවා. අනුන්ට වෛර කරනකොට මගේ හිතයි අපිරිසිදුවෙන්. බැරිවෙලාවත් මං අනුන්ට දවේශ කර හිත්තල මැරුණොත් මංකොහෙයයිද. මමයි දුගතියන්. ඒ නිසා යා කරගන්න දෙයාගෙනයයි. මංමොකටද කවුරුත් නිසාකුසල් පුරෝගන්න මංමොකටද සසරී වගේ වන්නේ. අන්න ආදීනව සිහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් අර පටිග නිමිත් අතහැල්ලදා නොහිතේ. එහෙමත් නැත්තං ඒ පටිග නිමිත්ත ඔස්සේ ඊට ප්‍රතිවිරුද්ධ විදිහට මෛත්‍රී වඩ. බුදු හාමුදුරුව පෙන්වා මහනෙන පටිග සිත මෛත්‍රිය තමයි කියනවා නැති කරන්න තියෙන ප්‍රධානම ආයුධය. යම් අකුසල සහගත සිතුවිල්ලකට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ලකින් ඒක මැඩලන්න පුළුවන්. දවේශයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. රාගයට ප්‍රතිවිරුද්ධදේ අසුබේ. ඒ විදිහට රාගේ බලවත්නම් අසුබේ වඩන්න කියන. දවේශය මතු වෙනකොට මෛත්‍රිය වඩන්න කියන. බුදු හාමුදුර උපමාවකට පෙනම් මහනෙන මෛත්‍රී සිත වඩනකොට. අර දවේශහිත පටිගහිත ගැටෙන හිත හරියට ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ තමා තුළ මැකිලිලා යනොකෙන. ඇකිලෙනු නැතිවෙනවනේ මතකතියන නැතිවෙන්නේ අවබෝධයෙන් කෙලෙස් ප්‍රහාණය කරනකොට තමයි කාමරාග පටික සංයෝජන පිටීම නැතිවෙලා යන. එතකං ඇකිලිලා යනවා තමා තුළ හැංගිලා යන. ඒකට මෛත්‍රිය වඩ මෛත්‍රිය වඩනකොට දවේශහිත තමා තුළ ඇකිලිලා යටපත්වෙනවා කිය. ඒ නිසා මෛත්‍රී සිත වඩනකොට ඔබට කෙනෙක් ගැන යෝනිසෝ මනසිකාරයමයි බලවත්තේ මෛත්‍රය තුළ නූපන් වෛර උපදින්නේ. උපන්දවේශයක් නම් යටපත් වෙලා යනවා. නූපන්දවේශය නූපදිනවා මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. ඒ නිසා විශේෂෙන් මතක මොකද අපි මේ ජීවත්වෙන්නේ දවේශය බලවත් යුගයක. අපි මේ ජීවත්වෙන අන්තක් කල්පය මහා බද්‍ර කල්පය 4 වෙනි අන්තක් කල්පය අපි මේ ඉන්නේ. මේ අන්තක් කල්පය විනාස වෙන්නේ බුදු හාමුදුරු පෙන්නවා දවේශය බලවත් වෙලා වෛරය බලවත් වෙලා රාගයත් බලවත් වෙනවා තමයි. අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මය. මිනිස්සු එකිනෙකා දවේශයෙන් මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 10 වෙනකොට බහල ඇති අනාගතයේ මෘග සංඥා පහළ වෙලා
අවියාවිද අරගෙන එකිනෙකා මරාගෙන ද්වේෂයෙන් ලේ විලක් වෙනවා කියෙන ලෝකෙ. දින 7ක් යනකොට මිනිස්සු දකින අය ද්වේෂෙන් මරාගන්න කාලයක් එෙන අනාගත. පින් ඇති කීප දෙනෙ තනි තනියෙන් කැලෑවල්වල හැංගිච්චායි විතරක් ජීවිත බේරගන්නවා කියලා ධර්මය පෙන්න්නනවා. මේක තියෙන දීගනිකාය චක්‍රවති සීහනාද සූත්‍රය. ඒ නිසා අපිට පේනවා පිංහතුනේ එන්නම දවේශය බලවත්යක දැන් අපිට පේනවානි සමාජතියන අපරාධ මිනීමැරු සමහර දේවල් එකින් එක බලන්න නිකං ලංකාය වෙන දේවල් බලන් ලෝක වෙන දේවල් බලන් ඔබ අන්තර්ජා ලෝක කොහිට ඇතු බෝස්ටේලියාව හිටිය ලංකාව හිටියන් ලෝක කොයි කෙලවරක හිටිය අද අන්තර්ජාලය ඔස්සේ මේ වෙන දේවල් නිතර ඔබට අහන්න ලැබෙන. සමාට ඔබටම හිතෙනවා. මේ අවුරුදු 20ක් 30ක් 40ක් ඇතුළත ලෝකයට සිද්ධ වෙච්ච විනාසේ. මිනිස්සු දැම් මොන තරම් වෛරෙන්ද හිතාගන්න බෑ. සමට දෙමවපියු තමන්ගේ දරුවන්ට කරන දේවල්. දරුව දෙමවපියන්ට හිතාගන්න බැරි දේවල්. අවුරුදු ගණන් ආදරය කරපු සමහට ස්වාමිය බිරිදෝ පණපිටින් ගිනි තියලා මරනවා. මහ විකෘති දේවල්. එක්ක බිරිඳ ස්වාමියයට කරන සහෝදර සහෝදරය අතර ඥාතීන් හිතවතු දවේශය වෛරය කේන්තිය බලවත් එනකොට මිනිස්සු මොන තරන්න තිරිසම් මට්ටමට පත්වෙනවද. ඒ තිරිසන් ස්භාවේ සැඟවිලා තියෙන මේ හිත ඇතුළේ. මතකතියාගන සෝතා පන්න පලට පත් නොවිච්ච හැම කෙනෙක් තුළම ඔය තිරිසන් ලක්ෂණ ඇතුළේ හැංගිලා තියෙනවා. සෝවාන් කෙනා තමයි අපායගාමි අකුසල් සම්පූර්ණයම ප්‍රහාණය කරන කෙනා. සෝවාන් පලට පත් වනා කියලා කියන්න එයා කවම දාවත්තායි අපායගාමි අකුසලයකට වැටෙන්නේ. එය ආර්ය කාන්ත සීලයට පිහිටනු. දිවිහිමියෙන් පන්සේ රකින කෙනෙක් බවට පත්තේ. එතනින් එහා මාර්ගයට පැමිණිච්ච කෙනා පියවරෙන් පියවර මාර්ගය වඩාගෙන ඉතිරි මාර්ග පලත් අවබෝධ කරගෙන නිවනට යන කෙනෙ. ඒ පිණිසයි අපි මේ බණහන්. ඒ පිණිසයි නිතර ධර්මය දියුණු කරන්න. ඒ පිණිසයි අපි පින් කරන්න ධර්මදානයේදේ. ඉතින් එනි සාද මේ ධර්මදාන මේ පින්කම මේ බණඇසීම ධර්මශ්‍රවනය ඔබ හැම දෙනාටමත්. නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් බවට පත්තේවා. මේ ධර්මශ්‍රවනයෙන් රැස්කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් නිවන් අවබෝධයට ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරන. පිංහතුනේ සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනට පත්වේවා කියල සාදු කියල පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ ධර්මදාන මේ පින්කම ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සැදැහැවතුන් විසින් අද මේ ධර්මදාන මේ පින්කම සිදු කරන්නේ සමීර ගනේගම මහත්මා ධාන්‍යා පරණමාන ඒ වගේම යුමෙත් පුතනුවන් සතිර රණවීර සහ මොනාලි දෑල කියන මේ පවුලේ දූදරුවන් ඥාති මේ හැමෝම එකතු වෙලා අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. මේ අයගේ ප්‍රධාන මරමුණ සංසාරගත මිය පරලෝගගේ සියලූම ඥාති හිතමිටාදීන් සිහිපත් කළ පින් අන්මෝදන් කිරීම. තිය අයගේ වගේම ඔබ හැම දෙනාගෙමත් ධර්මශ්‍රවනය කරපු සියලු දෙනාගෙම සංසාරගත සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් ඒවා සුවපත්තේවා සසරදුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. සුජීවත්ව ඉන්න දෙමාපියන්ට ගුරුවරුන්ට නෑදෑ හිතමිට්ටාදීන්ට හැම දෙනාටම. නිදුක් නීරෝගේ සම්පත්තිය තුළුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින මහා ආශිර්වාදයක් වේවා කෙන උත්තම ආශිර්වාදයක්. ඒ වගේ විශේෂෙන්ම ස්වාමීන් වහන්සේ කරන ධර්මප්‍රචාර කටයුතු සාර්ථකව සිදු කරගන්න උතුම් ධර්මාවබෝධය පිණිසම අපිටත් මේ ධර්මදානමේ පින ධර්ම දේශනාමය පිනත් ආශිර්වාදයක් වේවා කියන උත්තම ප්‍රාර්ථනය. කොරුණා වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසි ලෝවාසේ හැම දෙනාටම ආශිර්වාද කිරීම නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා කියෙන ආශිර්වාදයක්. ඒවගේ මේ පින්වතුන් විශේෂෙන්ම ධර්මදානය යෙදෙනවා වගේම අපි ලංකාවේ ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් බඳවා ආයතනයක් ආරම්භ කරලා
බොහෝ සාමීන් වහන්සේලා නේවාසිකව ප්‍රතිකාර කරමින් සාමාන්‍යයෙන් සාමීන් වහන්සේලා 35 නමක් පමණම් නවත්තගෙන එකවර ප්‍රතිකාර කරන ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් අපි හොරණ පවත්වගෙන යනවා සීල සුවර්ණ. තේ පුණ්‍ය භූමිය වෙනුවෙනුත් මේ පින්වතුන් ධර්ම දානයට අමතරව ආධාර උපකාර කරන්නට යෙදුණා. ඉතින් ඒ පිනත් ඒ වගේම විශේෂයෙන් යුමෙත් පුතණුවන්ගේ සැප්තැම්බර් 25 වෙනි දිනට යෙදෙන 11 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඒ පුතණුවන්ට විශේෂයෙන්ම යුමෙත් පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය සියලු දෙවියන්ගේ පිහිට රැකවන නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඒ දරුවන් හැම දෙනාගේ අනාගතේ යහපත් භාවයට පත් වේවා. ලෞකික ලෝකෝත්තර දියුණුවම සැලසේවා. ධර්මාවබෝධය පිණිසම මේ පිනත් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.